හරි ළමයි ඇහෙනව නේද? ඊයේ සතියේ කරපු පාඩමේ මොනවා හරි ගැටලු තියෙනවද? අද ඒක පටන් ගන්න කලින් තියෙනවා නම් අහන්නකෝ. ඊයේ සතියේ අපි මධ්‍යසාර නිෂ්පාදන කතා කරලා ඉවර කරා. අද තියෙන කිරි ආහාර නිපදවීමයි කෘෂි කර්මාන්තයේ සුද්ධජීවී භාවිතය කියන කොටස් දෙකම අද සම්පූර්ණ කරන්න බලමු. දැන් කිරි ආහාර දුවහම ඔයාලා හැමෝම දන්නවනේ කිරි ආහාර කියන්නේ මොනවද කියලා. ආයි මම අලුතෙන් කියන්න ඕනේ නැහැ කිරි ආහාර වල පාවිච්චි කරලා තියෙනවා මේ කිරි යෝගට් ඊට පස්සේ කල් කිරි තව මොනවද තියෙන්නේ චීස් ඒ වගේ ඒවා තමයි කිරි ආශ්‍රිත නිෂ්පාදන. හරිද? එහෙනම් ලියා ගන්න කිරි ආහාර නිපදවීම කියන එකට හරිද? කිරිවල අඩංගු පෝෂක කියලා ලියලා කිරිවල අඩංගු පෝෂක खनिज लवण केसीन प्रोटीन मेदय लैक्टोज सह विटामिन वर्ग अडंगु जलीय माध्यकी हरिද එතකොට කිරි කියන්නේ මොකද්ද ජලීය මාධ්‍යයක් මොනවාද ඒකේ අන්තර්ගතය වෙන්නේ ඛනිජ ලවණ කේසීන් ප්‍රෝටීන් තියෙනවා මේදේ තියෙනවා ලැක්ටෝස් විටමින් සීනි වලට තමයි මම හිතන්නේ ලැක්ටෝස් කියලා කිව්වේ ලැක්ටෝස් තමයි කිරි වල හම්බ වෙන සීනි විශේෂය අපි මේ කාබෝහයිඩ්‍රේට් ගැන කතා කරද්දී ඒ ටික කතා කරමු ආයේ වෙනම සීනි වර්ග මොනවද එහෙම කතා කරනවා එතකොට දැන් කොහෙන්ද කිරි ගන්නෙ කිරි නිෂ්පාදනය වෙන්නේ ශීර ග්‍රන්ථි වල. ලියා ගන්න කිරි ශීර ග්‍රන්ථි වල නිපදවා ශ්‍රාවය කරන අතර හරිද? ශ්‍රාවය කිරීමට පෙර ජීවාණු හරිත තත්ත්වය තමයි දැන් මේ කිරි තියෙන්නේ. එළියට ආවහම තමයි ශුද්ධ ජීවීන් එක්ක ක්‍රියා කළා. ඒ කියන්නේ දැන් කිරි තනකොඩු වලින් එළියට එනවනේ. එළියට එනකොටම තමයි ශුද්ධ ජීවීන් එක්ක ක්‍රියා කළා මේ ඒක ජීවාණු හරිත තත්ත්වයෙන් අයින් වෙන්නේ. නැත්නම් කිරිවල මේ ශුද්ධ ජීවීන් නැහැ. තනකොඩු වලින් පිටතට එන්න කලින්. හරිද? දැන් මොකක්ද ලියාගත්තේ කියන්නේ?
කොතනද ආයේ කියන්න ඕනේ පුතා? මුලින්දම කියන්නද? ජලීය මාධ්‍යක කියන එක. ජලීය මාධ්‍යක කියලා ලිව්වනේ. එතෙන් දෙනකල් ලිව්ව නේද? ඔව් මිස්. හරි. ලියාගන්න. කිරි ශීර ග්‍රන්ථි වලින් නිපදවා පිටතට ශ්‍රාවය කරන අතර එම අවස්ථාවේ ජීවාණු හරිත අවස්ථාවේ පැවතියද තන කුඩු වලින් පිටතට පැමිණෙනවාත් සමගම සුත්‍රජීවීන් සමග ක්‍රියාකාරීත්වය ආරම්භයි. එතකොට මේ ක්‍රියාව ස්වභාවිකවම වෙන දෙයක්. කිරි ඇඟ ඇතුලේ හැදෙනවා. හැදිලා මේ කිරි හැදෙන ක්ෂීරපායනයනේ ඔයගොල්ලන් දන්නවනේ. මිනිස්සුන්ගේ හැදෙනවා කිරි. ඊට පස්සේ හරක් සත්තු පතහම් බල්ලෝ පූසෝ ඒ ඔක්කොම ක්ෂීරපායී සතුන්ගේ තමයි කිරි නිෂ්පාදනය වෙන්නේ. එතකොට මේ කිරි ඇඟ ඇතුලේ තියෙනකොට ජීවාණු හරිත තත්ත්වය තමයි තියෙන්නේ. මම කියවනේ ඒව පිටතට ආවයින් පස්සේ තමයි සුත්‍රජීවීත් එක්ක ක්‍රියාකාරීත්වය පටන් ගන්න. හරිද? එහෙම පටන් ගත්තයින් පස්සේ මේවයි ස්වභාවය වෙනස් වෙනවා. දැන් අපි මොකද කරන්නේ? මේ වෙනස් වෙන ස්වභාවය ස්වභාවිකවම වෙන දේ අපි කෘත්‍රිමව කරනවා. එහෙම කෘත්‍රිම ක්‍රියාවලියන් යටතේ කරාට පස්සේ තමයි අපිට ඔය අද කඩේ ගන්න තියෙන මුදවපු කීරි, යෝගට්, චීස් වගේ ඒවා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. හරිනේ. දැන් අපි ඉස්සෙල්ලාම කතා කරමු මුදවපු කිරි, කර්ඩ් නිෂ්පාදනය. දැන් ඔයගොල්ලන් ගෙදර කිරි හදන්නයි යන්නේ කියලා හිතාගෙන මේක අහගන්නවා. හරිද? ඉස්සෙල්ලාම කරන්නේ මොකද? දැන් කිරි ගන්නකොට දැන් මම කිව්වා කිරි මේ එළියට ආවයින් පස්සේ සුත්‍රජීවීත් එක්ක ක්‍රියා කළා මේ ඒව සුත්‍රජීවී ක්‍රියාකාරීත්වය නිසා වෙනස් වීමකට ලක් වෙලා තියෙන්නේ කියලා. දැන් අපි මොකද කරන්නේ? මේ කිරි ගෙනල්ලා කිරි ටික උණු කරනවා. හරිද? උණු කරලා දැන් මෙහෙම උණු කරන එකට අපි උණු කරාම ඒවයි තියෙන මේ සුත්‍රජීවීන් ටික විනාශ වෙලා යනවා. හරිනේ? ඒකට අපි කියන්නේ ඒක සාමාන්‍යයෙන් පැස්කරීකරණය කියලා මම ඔයාලට අර කලින් කිව්වේ. ඒ ක්‍රියාවලියට සමාන ක්‍රියාවලියක්. හරිද? දැන් ඔන්න කිරි ටික ඉස්සෙල්ලාම උණු කරා. උණු කළා නිවාගත්ත කිරි වලට අපි දැන් සුත්‍රජීවීන් අලුතෙන් දානවා. ඒ දාන සුත්‍රජීවීන් දාන එකට අපි කියනවා මුහුම් දානවා කියලා. මුහුම් දානවා කියලා ඔයාලා අහලා තියෙනවනේ. මුහුම් දානවා කියලා. ඒ කියන්නේ බීජ ඖෂධය වෙන්නේ ඒ කියන්නේ මේ අලුතෙන් සුත්‍රජීවීන් ඇති වෙන්න රෝපණය වෙන්න කලින් හදපු කිරි වලින් ටිකක් අරගෙන ඒකට මිශ්‍ර කරන එක තමයි කරන්නේ. ඔන්න ඔය මුහුම් යෙදීමේ ක්‍රියාවලියට තමයි අපිට පරණ කිරි එකක් ඕන වෙන්නේ. පරණ කිරි කියන්නේ කල්ලි කුපිච්ච කිරි නෙමෙයි. කලින් හදලා මුදවගත්ත කිරි. ඔයාලට දැන් කිරි හදනවා නම් ගෙනාවු කිරි හට්ටියක් තියෙනවා නම් ඒ කිරි වලින් මේ දාන්න පුළුවන් මුහුම්. ඒ කිරි වලින් හැන්දක් දාලා අර කිරි ටික මුදවන්න පුළුවන්. හරිද? ඒකෙදි වෙන්නේ දැන් මම කිව්වා කිරි වල තියෙන ලැක්ටෝස් කියලා. ලැක්ටෝස් අර මුහුම් දාන මුහුම් වල ඉන්න සුත්‍රජීවීන් ඉන්නවනේ. හරිද? ඒ සුත්‍රජීවීන්ගෙන් මේ ලැක්ටෝස් ලැක්ටික් අම්ලය බවට පත් වෙනවා.
එන්න එක තමයි එන්නේ. එතකොට මම ඔයාලට කලින් කියලා තියෙනවා මේ ක්‍රියාවලියට අපිට වැදගත් වෙන සුද්ධ ජීවීන් තමයි මේ කවුද ලැක්ටෝ බැසිලස් නොයි ලැක්ටෝ බැසිලස් නොයි ඔය එක සුද්ධ ජීවියෙක් ලැක්ටෝ බැසිලස් කියන්නේ අනිත් එක්කෙනා තමයි ස්ට්‍රෙප්ටෝකොකස් ලැක්ටිස් කියන එක්කෙනා. Streptococcus lactis. ලැක්ටික් අම්ලයෙන් හදන Streptococcus lactis නුයි Lactobacillus නුයි තමයි මේකට වැදගත් වෙන සුද්ධ ජීවීන් වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? දැන් මම කිව්වා කිරිවල තියෙන ලැක්ටෝස් කියන්නේ සීනි. මේකට මේ Lactobacillus නුයි Streptococcus lactis කියන සුද්ධ ජීවී විශේෂ දෙක ක්‍රියා කරලා ලැක්ටික් අම්ලය හදන එක තමයි වෙන්නේ. හරිනේ. එතකොට මේ ලැක්ටික් අම්ලය ගත්තාම අම්ලයක්නේ. ඔයාලා අහලා තියෙනවද pH අගය කියලා? එකක්. ආම්ලික අවස්ථාවේදී pH අගය කියන්නේ pH තියෙනවා pH 14 වෙනකල් තියෙනවා. ආම්ලිකයි කියන්නේ මාධ්‍ය pH 4ට වඩා අඩුයි. හරිද? ලැක්ටික් අම්ලයේ ආම්ලික නිසා pH අගය අඩු වෙනවා. මොකද වෙන්නේ pH අගය අඩු වෙනවා. එතකොට pH අගය අඩු වෙනකොට දැන් මම කලින් කිව්වා කිරිවල තියෙනවා කියලා ප්‍රෝටීන්. ඒ ප්‍රෝටීනය ගත්තාම ඒ ප්‍රෝටීන් එකේ නම තමයි කේසීන් කියලා අහලා ඇති. කිරිවල තියෙන ප්‍රෝටීන්. කේසීන් කියලා ප්‍රෝටීන් එකක් තියෙනවා කිරිවල. හරිද? මේ ප්‍රෝටීන් එක ආම්ලික වුණාන් පස්සේ මාධ්‍ය කැටි ගැසෙන්න ගන්නවා. මේ ප්‍රෝටීනය කැටි ගැසෙනවා. ඒකට හේතුව තමයි මාධ්‍ය ආම්ලික වෙනකොට ප්‍රෝටීන වල ව්‍යුහයේ විවිධාකාර වූ වෙනස්කම් ඇති වෙනවා. හරිද? ප්‍රෝටීන ගත්තාම ප්‍රෝටීන වල තියෙනවා මේ ඇමයිනෝ ආම්ල වලින් තමයි හැදිලා තියෙන්නේ. එතකොට මේ ඇමයිනෝ ආම්ල බන්ධන එකට ඇමයිනෝ ආම්ල එකකට එකක් එකතු වෙන එකනේ හදන බන්ධනයට අපි කියනවා පෙප්ටයිඩ් බන්ධන කියලා. මම පස්සේ කියනවා ඊගා පාඩමේදී. මේ පාඩමේදී එච්චර කතා කරන්න නැහැ. එහෙම මේකෙත් තියෙන කිරි හදන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න විතරයිනේ. මම මෙතන ඔයාලට මතක දැනගන්න කියන්නේ මේ කිරිවල තියෙන ප්‍රෝටීන. මොකක් හරි විද්‍යාත්මක දෙයක් තියෙන්න බෑනේ. එතකොට මේ කිරිවල තියෙන ප්‍රෝටීන වලට කේසීන වලට මොකද වෙන්නේ කියන එක මම මේ කියන්නේ. දැන් කේසීන කියන්නේ ප්‍රෝටීනයක් නම් ප්‍රෝටීන හැදිලා තියෙන්නේ ඇමයිනෝ ආම්ල ගොඩක් එකතු වෙලා. එහෙනම් පොලිපෙප්ටයිඩ් නාම කිහිපයක් කියලා තමයි අපි ඒවට කියන්නේ. ඔයාලා අහලා ඇති මේක O level විද්‍යාව පාඩමටත් තියෙනවා. පොලිපෙප්ටයිඩ් නාම කිහිපයක් එකතු වෙලා තමයි මේක හැදිලා තියෙන්නේ. ඒතර මේ පොලිපෙප්ටයිඩ් වල තියෙන බන්ධන අපි ගත්තොත් මේ පෙප්ටයිඩ් බන්ධනයට අමතරව ප්‍රෝටීන වල තියෙනවා තව බන්ධන. සහ සංයුජ බන්ධන ඒ වගේ විවිධ බන්ධන තියෙනවා. ඒ බන්ධන වෙනස් වෙලා තමයි මෙන්න මේ කියන කැටි ගැහෙන එක වෙන්නේ ප්‍රෝටීනේ. හරිද? ප්‍රෝටීනේ කැටි ගැහෙන්න හේතුව තමයි මෙන්න මේ ලැක්ටික් අම්ලය මගේ ද්‍රාවණයේ pH අගය අඩු කරනවා. pH අගය කියන්නේ pH අගය අඩු කරනවා කියන්නේ ආම්ලිකතාවය වැඩි වෙනවයි කියන එක. එතකොට ඒ තියෙන ප්‍රෝටීන කැටි ගැසෙන එක තමයි වෙන්නේ. එතකොට මොකද වෙන්නේ මේ කැටි ගැහෙනකොට? දැන් මේ කැටි ගැහෙනකොට අර ප්‍රෝටීන ටිකයි දියර ටිකයි වෙන වෙනවා. කැටි ගැහෙනකොට මේ දියර පාර්ට් එක උඩට එනවා. අනිත් ටික
මේ යටට එනවා. අපි මේ දියරමය කොටසට කියනවා මෝරු කියලා. දැන් ඔයාලා කිරිහට්ටියක් ගත්තම වතුර කොටසකුත් තියෙනවද කියලා තියෙනවද? උඩ අර නිකන් යන්තම් ඉතුරු වෙලා වගේ වතුර කොටසක් තියෙනවා. ඔක ගෙදෙද්දි කිරි හැදුවොත් අපිට මෝරුයි කිරි කොටසයි වෙන් කර ගන්න පුළුවන්. මේ දැන් එහෙම නැතු කඩෙන් ගන්න කිරිවල නම් මේ මෝරු කියන කෑල්ල එන්නේ හරි අඩුවෙන්. හරිද? ඔන්න ඔය මෝරු. එහෙම නැත්නම් අපි V කියලා කියනවා. වෙන වෙන එක තමයි වෙන්නේ. මේ තමයි කිරි. හරිද? දැන් මම එදා කිව්වා ඊස්ට් ගැන. ඊස්ට් ගැන කියද්දි මම කිව්වා ඊස්ට් කියන්නේ දිලීරයක් කියලා. ඊස්ට් නුත් ආම්ලිකතාවය මේ වැඩි වෙනකොට වර්ධනය වෙන එක්කෙනෙක් කියලා. ඒකට ඊස්ට් වලට ඊස්ට් අමතරව තවත් විවිධ මේ බැක්ටීරියා විශේෂ මේ කිරිවල හැදෙනවා. දැන් ඔයාලට ප්‍රශ්නයක් දෙන්න පුළුවන් ඔච්චර බැක්ටීරියා ගොඩක් අපි කෑවොතින් අපිට මේ අසනීප වෙන එකක් නැද්ද කියලා. නෑ එහෙම වෙන්නේ නෑ. ඒකට හේතුව මම ඊගාවට අර වෛද්‍ය විද්‍යාවේදී කොහොමද යොදාගන්නේ කියන තැනට ආවම කියලා දෙන්නම්. හරිද? තේරුණාද දැන් කිරි හදන එක ගැන? ශනාලෝකේද? තිල්ෂාන් හරිනේ? ඔව් මිස්. හරි. එහෙනම් ලියා ගන්න. දැන් අපි මොකද්ද කිව්වේ? උණු කර නිවාගත් කිරි වලට මුහුම් යෙදීම මගින් බීජ ඖෂණය වීමට සලස්වා කිරි නිෂ්පාදනය කරයි. එහිදී කිරිවල අඩංගු ලැක්ටෝස් සීනි ලැක්ටික් අම්ලය බවට පත් කිරීමට Lactobacillus හා Streptococcus lactis යන ශුද්ධ ජීවීන් හේතු වේ. එවිට මාධ්‍යයේ pH අගය අඩු වේ. එවිට
කිරිවල ඇති එවිට කිරිවල ඇති කේසීන් නම් ප්‍රෝටීනය කැටි ගැසී දියරමය මෝරු සහ කැටි ගැසුණු කිරි ලැබේ. මෙම ක්‍රියාවලියේදී ඉහත සඳහන් සුත්‍රජීවීන්ට අමතරව වෙනත් බැක්ටීරියා විශේෂ හා ඊස්ට් වැනි පිලීරවල ක්‍රියාකාරීත්වයද දැකිය හැක. හරිද? දැන් කිරි නිෂ්පාදනය ගැන ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන්. ඔබලා කාට හරි කිරි නිෂ්පාදනයේ ගැටලුවක් තියෙනවද? සද්දයක් නැති එකෙන් තේරෙන්නේ කිරි නිෂ්පාදනයේ ගැටලුවක් නැහැ කියලා. ඊගාවට අපි බලමු යෝගට් නිෂ්පාදනය කරන්නේ කොහොමද කියලා. යෝගට් නිෂ්පාදනයත් ඔය වගේම තමයි. ඇහෙනව නේද කියන එක? දැන් මේකෙදි යෝගට් නිෂ්පාදනයේදී වෙනස වෙන්නේ දැන් මෙතන කතා කරමු මේ ලැක්ටෝබැසිලස් නේ ස්ට්‍රෙප්ටෝකොකස් ලැක්ටිස් නේ කියන සුත්‍රජීවියා වෙනස් වෙන එක තමයි වෙන්නේ. ඒකෙදි අපිට යෙදෙන්නේ ලැක්ටෝබැසිලස් බල්ගරිකස් නේ ස්ට්‍රෙප්ටෝකොකස් thermophilus කියන බැක්ටීරියා වර්ගයයි තමයි යෙදෙන්නේ. Lactobacillus bulgaricus noi Streptococcus
Streptococcus thermophilus. ඔන්නයි කියන විශේෂ දෙක තමයි ඔය යෝගට් නිෂ්පාදනයේදී යොදා ගන්න මේ බැක්ටීරියාවන් වෙන්නේ. එතකොට මේ යෝගට් හදද්දි කරන්නේ මේ අර කලින් වගේම කිරි අරගෙන ඒකට අපි Lactobacillus bulgaricus නේ Streptococcus thermophilus කියන මේ thermophilus කියන බැක්ටීරියාව විතරක් ඒ බැක්ටීරියාවන් දෙක තියෙන මුහුමක් තමයි පාවිච්චි කරන්නේ. ඒක නිසා තමයි යෝගට් වලට අර ආවේනික රසයක් එන්නේ. හරිද? එතකොට අපි ගන්න දැන් හිතන්න යෝගට් ග්‍රෑම් එකක් ගත්තයි කියලා. ඒ යෝගට් ග්‍රෑම් එකක මේ බැක්ටීරියාව මිලියන ගාණක් ඉන්නවා. හරිද? මේ බැක්ටීරියාවන්ට මොකද වෙන්නේ අන්තිමට? ආහාර මාර්ගයට ඇතුළත් වුණායින් පස්සේ අපි යෝගට් කෑවට පස්සේ ඒගොල්ලන්වත් අර කියන ජීර්ණ ක්‍රියාවලියට ලක් වෙලා ජීර්ණය වෙන එක තමයි වෙන්නේ. හරිනේ? ඒතර එයාලට කරන්න පුළුවන් හොඳම කාර්යය තමයි Lactobacillus bulgaricus නොයි මේ ඔය Streptococcus thermophilus නොයි කියන අය ආහාර ජීර්ණය පහසු කරනවා එකක්. ඊට පස්සේ ආහාර මාර්ගය ආශ්‍රිතව මේ අහිතකර සුද්ධජීවීන් වර්ධනය වෙන උපකාරී වෙනවා. හරිද? ඔන්න ඔය concept එක දැන් අලුත්ම දැන් ඔය සංකල්පය දැන් අද කාලේ අපි මේ probiotic සංසිද්ධිය කියලා probiotic කියලා අද කාලේ ගොඩාක් කට්ටිය කතා කරන සංකල්පයක් වෙලා තියෙනවා. හරිද? ඔන්න ඔය විදිහට තමයි මේ මුදවපු කිරි නෙමෙයි යෝගට් නිෂ්පාදනය සිදු කරන්නේ. එහෙනම් ලියා ගන්න. යෝගට් නිෂ්පාදනයේදී Lactobacillus bulgaricus සහ Streptococcus thermophilus නම් බැක්ටීරියා විශේෂ දෙක මගින් පමණක් දියර කිරි පැසවීමට ලක් කරයි. එහිදී යෝගට් සඳහා ආවේනික රසයක් ලැබෙන අතර ආහාර ජීර්ණ පද්ධතිය තුළදී එම බැක්ටීරියා මගින්
ආහාර ජීර්ණය පහසු කරන අතර හිතකර සුද්ධජීවී ගහණය වැඩි කිරීමට උපකාරී වේ. මෙම සංකල්පය හරිද ළමයි? යොමාල් කොතනින්ද ලියන්න බැරි වුනේ? ආයි කියන්නද? ලියාගත්ත නේද යෝගට් නිෂ්පාදනයේදී? ඔව් මිස්. මේ ලැක්ටෝබැසිලස් බල්බරිකස් නේ ස්ට්‍රෙප්ටෝකොකස් තර්මෝෆිලස් මේ කියන බැක්ටීරියා දෙක උපකාරී වෙනවා කියලා ලියාගත්තා. ඊට පස්සේ ඒ බැක්ටීරියා වලින් යෝගට් වලට ආවේනික රසයක් ලැබෙනවා. ඊට පස්සේ මේ බැක්ටීරියාව ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව ක්‍රියා කරලා ආහාර ජීර්ණය පහසු කරනවා. ඒ වගේම මේ ශරීරයට හිතකර සුද්ධජීවී ගහණය වැඩි කරනවා කියලා නේ. එතකොට මේ සංකල්පයට එතනින් අපි නැවතුනේ මෙම සංකල්පය ආහාර හා පෝෂණ විද්‍යාවේදී ප්‍රෝබයෝටික සංසිද්ධිය ලෙසට හඳුන්වයි. දැන් ඔයාලට මේ කැම්පස් ගියාට පස්සේ මේ පුළුවන් ඕන්නම් කාට හරි මම කලින් කිව්වනේ සුද්ධජීවී විද්‍යාවෙන් ඉගෙන ගන්න පුළුවන් කියලා ඉහළට. දැන් ඔයාලා හිතන්නේ මේ සයන්ස් ෆොර් ටෙක්නොලොජි මොනවාද? ටෙක් සබ්ජෙක්ට් කරලා මොනවත් කරන්න බෑ කියලා හිතන්න එපා. ටෙක් සබ්ජෙක්ට් කරත් ඒ අයටත් පුළුවන් මේ අනිත් සබ්ජෙක්ට් හදාරන්න උසස් ඊගාව අවස්ථාවට. එතකොට ඔයාලට පුළුවන් කාට හරි කැමති කෙනෙක් ඉන්නවා නම් මේ ෆුඩ් ඇන්ඩ් නියුට්‍රිෂන් ආහාර හා පෝෂණ විද්‍යාව කියන සබ්ජෙක්ට් එක ඉගෙන ගන්න. එතකොට ඒ අයට මෙන්න මේව කොහොමද පාවිච්චි වෙන්නේ කියන එක ගොඩාක් සවිස්තරාත්මකව කතා කරා. ඉස්සෙල්ලා ඉතින් කැම්පස් ගිහින් ඉන්නකෝ නේ. දැන් එහෙනම් චීස් හදමු. දැන් කට්ටිය ගෙවල් වල චීස් හදනවනේ නේ. නැද්ද රන්දිකා හදන්නේ නැද්ද ගෙදර චීස්? හදනවනේ.
මට ආරංචි හදනවා කියලා. දැන් ඔන්න ගෙදර චීස් ටිකක් හදාගන්න විදිහ තමයි අපි දැන් කතා කරන්න යන්නේ. චීස් නිෂ්පාදනය කරන්නේ අර කලින් කිව්ව පැස්ටරීකරණය කියන්නේ. කරපු මේ කිරි අරගෙන ඒ කියන්නේ ජීවාණු හරිත කරපු සුද්ධජීවී විනාශ කරපු කිරි අරගෙන ඒ කිරි මේ පැසීමේ ක්‍රියාවලියට ලක් කරනවා. එතකොට අපි අර කලින් කතා කරේ මේ කිරිවල ලැක්ටෝස් තියෙනවා කියලා. දැන් මේකෙදි වෙන්නේ මේ ලැක්ටෝස් තියෙනවනේ කිරිවල. ඒක අපි ලැක්ටික් අම්ලය බවට පත් කරගන්න එක තමයි වෙන්නේ ඉස්සෙල්ලාම. සීනි ලැක්ටෝස් සීනි ලැක්ටික් අම්ලය බවට පත් කරගන්නවා. හරිද? එතකොට මේකෙදිත් අපි මේ කැටි ගැසීමේ ක්‍රියාවලිය උත්ප්‍රේරණය කරන්න ඕනේ. ඒකට අපි යොදා ගන්නවා මේ යෝගට් නිෂ්පාදනයේදී එන්සයිමයක්. මොකද යොදාගන්නේ එන්සයිමයක්. මේ ක්‍රියාවලිය ඉක්මන් කරන්න. ඒ එන්සයිමයට අපි කියනවා රෙනින් කියලා. හරිද? රෙනින් කියන එන්සයිමය යොදා ගන්නවා. එතකොට කිරිවල තියෙන ප්‍රෝටීන මේ කැට ගැහිලා වෙන් වෙනවා. හරිද? දැන් ඔන්න අපි කිරි එක හදාගත්තා. මුදවපු කිරි එක හදාගත්තා. ඒ එන්සයිමය දාලා තමයි උත්ප්‍රේරණය කරේ. ක්‍රියාවලිය වේගවත් කරේ. එතකොට දැන් මේ මිදිච්ච කිරි ටික වෙන් කරගෙන මේ ඒකේ තියෙන ජලය මම කියවනේ ජලීය ද්‍රාවණයක් කියලා කිරි කියන්නේ. එතකොට කිරි වලින් මිදෙනකොට යම්කිසි ප්‍රමාණයක් ජලය අන්තර්ගත වෙනවා. මෙන්න මේ ජලය ඉවත් කිරීම කරයින් පස්සේ තමයි චීස් කියන්නේ. ඉස්සෙල්ලාම කිරි හදා ගන්නවා. කිරි මුදවපු කිරි. කිරි වලින් මුදවපු කිරි හදා ගන්නවා. මුදවපු කිරි වලින් ජලය ඉවත් කර එලා චීස් හදනවා. එතකොට දැන් ලෝකෙ විවිධ චීස් වර්ග හම්බ වෙනවා. කට්ටිය කියනවා soft cheese කියනවා. ඊට පස්සේ කට්ටිය කියනවා නෑ නෑ semi solid එකක් කමු කියලා. ඊට පස්සේ සමහරු කියනවා ඕකට හොඳ ඔය කෑමක හදලා දාන හොඳ hard cheese එකක් කියලා. දැන් මේ මෘදු cheese. ඒ කියන්නේ අපි අර දියරමේ වගේ cheese එකක් තියෙන්නේ. මොනවාද? මොකක්ද ඒකට උදාහරණයක් කියන්න මට මතක් වෙන්නේ නැහැ. ටක් ගාලා චීස් වර්ගයක්. කුකින් චීස් කියන්නේ ඝන එකක් නේ ගොඩක්. මොකද්ද? කුකින් වලටම ඝන චීස් එක ඔය පීසා ඒවා හදද්දී ඔයගලන් දාන්නේ. මට ටක් ගාලා නම ඉන්නේ නැහැ. මොසරෙල්ලා චීස්. අන්න හරි මොසරෙල්ලා චීස්. දැන් මොසරෙල්ලා චීස් ගත්තාම ඒකයි මොසරෙල්ලා චීස් නේ වල හැපි කව් චීස් නේ වෙනස බලන්න. හැපි කව් එකෙත් එනවා හැපි කව් චීස් එක එනවා. ඊට පස්සේ මේ ඒකේ ඊට වැඩිය ඝන එකක් එනවා. කුකින් චීස් ගොඩක් ඝනකමයි. කොටේජ් චීස් කියනවා ඊට වැඩිය ඝනකමයි. එහෙම චීස් එක එක ප්‍රමාණ වලින් එනවා. මෘදු ඊට පස්සේ ඝන මධ්‍යස්ථනේ ඝන. ඔන්න ජාති තුනෙන් අපිට චීස් හම්බ වෙනවා. මධ්‍යස්ථ එකට අපිට කියන්න පුළුවන් අර්ධ මෘදු කියලාත් කියන්න පුළුවන්. හරි ඔන්න වගේ චීස් වර්ග නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒකෙදි වෙන්නේ අර මේ කලින් කියපු ක්‍රියාවලියම තමයි. දැන් ඔක්කොගෙම පැහැදිලි වෙන එක දෙයක් තමයි ලැක්ටික් අම්ලය ලැක්ටෝස් කිරිවල තියෙන සීනි එක. එතකොට කිරිවල තියෙන ප්‍රෝටීන් එක තමයි කේසීන් කියන්නේ. එතකොට මේ දෙක තමයි ගොඩක් වෙලාවට කතා කරන්නේ අපි. එතකොට ඔයාලගෙන් එක්සෑම් එකේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්.
මේ කිරි නිෂ්පාදනයේ කිරි මුදවපු කිරි නිෂ්පාදනයේදී මේ යොදා ගන්නා සුද්ධජීවී මොනවද කියලා. එතකොට ඔයාලා දන්නවා මුදවපු කිරි නිෂ්පාදනයේදී ගන්න සුද්ධජීවීන් වර්ග දෙකක් අපි කතා කරා. ඒ වර්ග දෙක ස්ට්‍රෙප්ටෝකොකස් ලැක්ටිස් නුයි අනික එක ලැක්ටෝබැසිලස් නුයි. ඊට පස්සේ අපි කතා කරා යෝගට් නිෂ්පාදනයේදී යොදා ගන්න වර්ග දෙක මොකද්ද? ස්ට්‍රෙප්ටෝකොකස් තර්මෝෆිලස් නුයි ලැක්ටෝබැසිලස් බල්ගරිකස් නුයි. එතකොට මේ ඒකෙන් යෝගට් වලින් මොකද යෝගට් වලට මොකද වෙන්නේ? වාසිය කිව්වේ යෝගට් වලට ආවේනික රසයක් එන්න මෙන්න මේ බැක්ටීරියා දෙක හේතු වෙනවා. ඊට පස්සේ චීස් නිෂ්පාදනයේදී ගන්නෙ අපි මේ ලැක්ටික් අම්ලය පැසීමට පාවිච්චි කරපු උඩ කලින් කතා කරපු සුත්‍රජීවී ඕනම විශේෂ දෙකක්. හරි කිහිපයක් හරි ගන්න පුළුවන්. ඊට පස්සේ ඒකෙදි වෙන්නේ චීස් නිෂ්පාදනයේදී විශේෂයෙන් වෙන්නේ කිරි මුදවපු කිරි වල ජලය ඉවත් කරන එක තමයි සිද්ධ කරන්නේ. ඒ ඉවත් කළා මෘදු, අර්ධ මෘදු, ඝන කියන අවස්ථා තුනේ චීස් හදා ගන්න පුළුවන්. චීස් නිෂ්පාදනයේදී තව විශේෂ කරුණක් තමයි මේ බැක්ටීරියා ක්‍රියාකාරීත්වය වේගවත් කරන්න. කිරි පැසවීමේ ක්‍රියාවලිය වේගවත් කරන්න අපි එන්සයිම පාවිච්චි කරනවා. ඒ එන්සයිමය මම ඔයාලට කිව්වා මේ රෙනින් කියන එන්සයිමය තමයි පාවිච්චි කරන්නේ. හරිනේ. ඔන්න ඔය කරුණු ටික තමයි අහුවත් විභාගෙට අහන්න තියෙන්නේ. ඒක අහන්න විදිය තමයි වෙනස් වෙන්නේ. කිරි ආහාර නිපදවීම යටතේ අහන්න පුළුවන් මොනවද කිරි ආහාර කිහිපයකට උදාහරණ. නේ ස්ට්‍රක්චර්ඩ් නේ ඔක එන්නේ. දැන් පුළුවන් නේ එහෙනම් ලියගන්න චීස් නිෂ්පාදනයේට පැස්ටරීකරණය කරන ලද කිරි පැසීමේ ක්‍රියාවලියට ලක් කර මෘදු, අර්ධ මෘදු සහ ඝන අවස්ථාවේ පවතින චීස් නිෂ්පාදනය කරයි. ටීචර් ටික හපව කියන්නකෝ. පැස්ටරීකරණය කරන ලද කිරි පැසීමේ ක්‍රියාවලියට ලක් කර මෘදු, අර්ධ මෘදු, ඝන අවස්ථාවේ පවතින චීස් නිෂ්පාදනය කරයි. මෙම ක්‍රියාවලිය උත්ප්‍රේරණය සඳහා රෙනින් නම් එන්සයිමය යොදා ගනී.
එහිදී ලැබෙන මුදවපු කිරි වලින් ජලය ඉවත් කර චීස් සාදල්. හරිද? ලියාගත්ත නේද? හරිද යමාල්? හරි මිස්. හරි. දැන් ක්‍රියාශ්‍රිත නිෂ්පාදන පුළුවන් ද ඔයාලට හදා ගන්න? දැන් අපි මධ්‍යසාර කතා කරා. ඉතින් බියර්, වයින් ඒ ටික කතා කළා. විනාකිරි කතා කළා. පාම් හදන එක කතා කරා. දැන් අපි කිරි ආශ්‍රිත නිෂ්පාදන ගැන කතා කරා. ඔයාලා මේ කොහේ හරි සඳහනක් දාගන්න. සඳහනක් දාගන්න පොඩි නෝට් එකක් වගේ. අපිට දාගන්න. ලැක්ටෝස් කියන්නේ C6H12O6 හරිද? මේක මේ වෙනස් වෙන්නේ මේකේ අර මං කිව්ව බන්ධන බන්ධන හැදෙන ආකාරය අනුව තමයි ඕක වෙනස් වෙන්නේ. මම ඒක ඔයාලට ඊගාව පාඩම කායේනවා මේවා සූත්‍ර ගැන වෙනම කතා කරන්න. ඉතින්දී ඔයාලට මේක පැහැදිලි කරන්න. හරිද? ඔය මේ ඕක. මේ ලැක්ටෝස් සීනි එක. හරිද? ඊට පස්සේ ලැක්ටික් අම්ලය කියන්නේ CH3 CHOH COOH ඔන්නෝක තමයි ලැක්ටික් අම්ලය. මේ දිගෑරලා ලිව්වේ. තමයි ලැක්ටික් අම්ලය. හරිද? දැන් මම ඔයාලට මේ සුද්ධජීවීන්ගේ ශ්වසන විද්‍යාත්මක කතා කරද්දී ලැක්ටික් අම්ලය ගැන කිව්වද නැද්ද? මට මතකයි මම ඒක කිව්වා ඒ වෙලේ. ශුද්ධ වාතකාමී ලැක්ටෝබැසිලස්. කිව්වේ ඒ කියන්නේ ශුද්ධ වාතකාමීන් කියන මොනවාද? ලැක්ටෝබැසිලස් ඇවිල්ලා ඔක්සිජන් ඊට අඩු සාන්ද්‍රණවලදී ක්‍රියාකාරී වෙන කෙනෙක් කියලා කිව්වා. මේක ලියාගත්තද කොහෙන් හරි? අශාන් හරිද? චුට්ටක් ඉන්න මිස්. හරි මිස්. එතකොට මේ දැන් මේ ලැක්ටෝස් වලින් ලැක්ටික් අම්ලය හදන එක නෑනේ. දැන් ලැක්ටික් අම්ලය හදන මේකෙදි ලැක්ටික් අම්ල බැක්ටීරියා කියලා අර මම කලින් සඳහන් කරපු බැක්ටීරියා වලද කියන්න පුළුවන්.
අපි මොනවද කතා කරේ ලැක්ටෝබැසිලස් කතා කරා ස්ට්‍රෙප්ටෝකොකස් ස්පීෂීස් ගැන කතා කරා විශේෂ ගැන ඒ ඔක්කොටම කියන්න පුළුවන් මේ ලැක්ටික් අම්ල බැක්ටීරියා කියලා හරිද Streptococcus lactis Lactobacillus bulgaricus Lactobacillus ඒ අපි කතා කරපු ඔක්කොම මේ ඇවිල්ලා ලැක්ටික් අම්ල බැක්ටීරියා හරිනේ ඔච්චරයි කිරි නිෂ්පාදනය කිරි ආහාර නිෂ්පාදනය ගැන කතා කරන්න තියෙන්නේ දැන් මේ ඔයාලා හිතන්නේ යෝගට් වල pH අගය එහෙම දන්නවද ඔයාලා බලලා තියෙනවද යෝගට් එකක් ගත්තාම ටක් ගාලා යෝගට් නේ යෝගට් කෝප්පෙ මෙහෙමනේ පොඩි කෝප්පයක් නේ මේක මෙහෙම ලේබල් එකක් ගහලා තියෙනවානේ ඒත් මේකේ තියෙනවා මේකේ අඩංගු නියුට්‍රිෂන් පෝෂණ අගයන් මොනවද කියලා හරිද මේ ඔයාලා කරන්නේ යෝගට් එක ගත්තාම මේව මොනවත් බලන්නේ නැහැ. අර මේ චූටි හැන්දෙන් කන්නත් බෑනේ. ඒක හන්ද මේකට ඇඟිල්ල හරි අත හරි දාලා කොහොම දිහා හදාගන්නවා. ඒකනේ කරන්නේ තාම යෝගට් එකේ තින් එක මේකේ pH අගය සාමාන්‍යයෙන් 3.7 4.3 වගේ වෙන්නේ. නිකන් මේක දැනගන්න කිව්වේ. එතකොට මේක ආම්ලිකයි. දැන් ગેස්ට්‍රයිටිස් හැදිලා බඩ දැවිල්ල හැදිලා හොගාලා අඬනවා. හරිද? අන්න මගේ බඩ දනවා කිය අඬ ඉන්නවා. කවුරු හරි ගෙනල්ලා යෝගට් එකක් දීලා කියනවා මේක කන්න හරියයි කියලා. හරියනවද? ગેස්ට්‍රයිටිස් වල යෝගට් හොඳයිද? මේ විදිහට බැලුවොත් නම් හොඳ නැහැ. pH අගය 3.7 4.3යිනේ. හැබැයි අපිට යෝගට් කන්න පුළුවන් ગેස්ට්‍රයිටිස් හැදෙන්න කලින්. ඒකට හේතුව තමයි යෝගට් වල මම අර කිව්වේ ඉන්න බැක්ටීරියා වගේ කරන්නේ මොකද මේ ආහාර ජීර්ණය පහසු කරනවා ඒ වගේම ජීර්ණ පද්ධතිය යථාර්ථයටපත් කරන්න අවශ්‍ය කරන බැක්ටීරියා දහනය වර්ධනය වෙන්න හේතු වෙනවා. එහෙනම් යෝගට් කන්න හොඳ ગેස්ට්‍රයිටිස් හැදෙන්න කලින්. ඒක මතක තියාගන්න. දැන් එක යෝගට් තියෙනවා. පළතුරු දාපු යෝගට් තියෙනවා. සැනිදාල යෝගට් තියෙනවා. කජු ගාල යෝගට් තියෙනවා. ඔයගොල්ලන්ට අලුත් නිෂ්පාදනයක් හදන්න පුළුවන් යෝගට් වලට ඔය මොනවා හරි දාලා. මස් දාලා. නේද? මම මස් දාලාද? යෝගට් වල මස් දාලාද නිෂ්පාදනය කරන්නේ? ඒක කමන්නේ. ඒකත් අලුත් නිෂ්පාදනයක් නේද එතකොට? නේ? එතකොට මේ ඉතින් සාමාන්‍ය අපිට යෝගට් ගෙදෙද්දි හදන්න පුළුවන්. උත්සාහ කරලා බලන්න. ගේන යෝගට් එකක් ගෙනල්ලා මේ මුහුම් හැටියට ඒක පාවිච්චි කළා. මොකද අපිට ලැක්ටෝබැසිලස් විශේෂ ඒවා වෙන් කරලා හොයාගන්න බෑනේ. මුහුම් හැටියට ඒව පාවිච්චි කරලා ගෙදර යෝගට් එකක් හදාගන්න පුළුවන්. චීස් හදන්නත් පුළුවන්. නේ? හරි නේද? බටර් නිෂ්පාදනය ගැන නම් ඔයාලා පොතේ නැහැ. ඒකත් අර විදිහටම තමයි. ඒකෙදි කරන්නේ මේ දැන් අපි මොනවාද චීස් නිෂ්පාදනයේදී ද්‍රව කොටස අයින් කරනවානේ. බටර් නිෂ්පාදනයේදී කරන්නේ කිරි ලැක්ටික් අම්ලයෙන් පැසෙන සලස්සලා ඒ එන එක මන්තනය කරනවා, බීට් කරනවා. දිගටම බීට් කරනවා. එතකොට තමයි මේ බටර් හදන්නේ.
දැන් ඔයාලට එන්සයිම ගැන වෙනමම ටිකක් කරන්න තියෙනවා. මේ ඒ ටික වෙනමම අපි කතා කරමු. දැන් නැත්නම් වෙනින් මොකටද කියලා හරිනේ. ඒක හන්දා. හරිනේ. දැන් අපි ඊගාවට කරන්න යන්නේ කෘෂිකර්මාන්තය. ගොඩක් වැදගත් මාතෘකාවක් දැන් මේ දවස්වල නේ කෘෂිකර්මාන්තය ගැන ඔයාලගේ අදහස මොකද? අපි වැවුවොත් අපි කනවා. එහෙමද? නැත්නම් මොකද ඔයගොල්ලෝ හිතන්නේ? කෘෂිකර්මාන්තය ගැන මොකද හිතෙන්නේ? ඒ කර්මාන්ත නම් වැඩක් නැහැ. එහෙමද? හරි ඉස්සෙල්ලා කියන්නකෝ කෘෂිකර්මාන්තය කියන්නේ මොකක්ද කියලා? ඔයගොල්ලන් දන්නවද කියලා බලන්න. කොහොමද මෙතන ගෙදර පැලයක්වත් ඉඳලා නැති කට්ටිය ඉන්නවද? දැන් ඉන්නවනේ එහෙම ළමයි අලුත් පරම්පරාවේ අය ගස් හිටවන්නේ නැත. හිටවපු ගහකින් ගෙඩියක් කඩාගෙන කන එක තමයි කරන්නේ. නේ? කෘෂිකර්මාන්තය කියන්නේ පස ආශ්‍රිතව සිද්ධ කරන එකක්. එහෙනම් අපිට ඉස්සෙල්ලා මතක් වෙන එක ආවද නයිට්‍රජන් චක්‍රය පාංශු බැක්ටීරියා. නේ? හරි. අපි බලමු කොහොමද මේ බැක්ටීරියා යොදාගෙන කෘෂිකර්මාන්තය ලේසි කරගන්නේ කියන එක. ඒකනේ ඉතින් කෘෂිකර්මාන්තයේදී සුත්‍රජීවීන් භාවිතය ගැන අපිට ඕන වෙන්නේ. දැන් කෘෂිකර්මාන්තය කරන්න නම් පස සාරවත් වෙන්න ඕනේ. නේ? සාරවත් පසක් හදාගන්නේ කොහොමද? ඒතර මේ පසේ මොනවද තියෙන්නේ? පස්වල තියෙන එක එක khනිජ ලවණ, පොටෑසියම්, නයිට්‍රජන්. දැන් අපි කිව්වා ඔන්න දැන් සතු ඉන්නවා. මීයක් ඉන්නවා කියලා හිතන්නකෝ. මීයක් ඉන්නවා. මීය මැරෙනවා. මීකුණක් පොළොවට. කොළයක් වැටෙනවා. කොළේ දිරනවා. ඒකත් පොළවට. එතකොට මේව හැදිලා තියෙන විවිධ සංයෝග තියෙනවානේ. දැන් අපි මැරෙනවා. අපි මැරුණාම වලක් කාරලා වල දානවා. හරිද? වල දැම්මම අපිව දිරනවා. පොළවට අවශෝෂණය වෙනවා. ඔන්න ඔය වගේ දිරා යන ශාක කොටස්, සත්ව කොටස් වලින් තමයි පස්සේ තියෙන කාබනික ද්‍රව්‍ය මේ හැදිලා තියෙන්නේ. එතකොට පස්සේ ඒවට අමතරව දැන් පස් ගත්තාම පස්වල තනින් තනින් සිදුරුත් තියෙනවා. ඒ වගේම ගල් කැටක් තියෙනවා. වැලි තියෙනවා. නේ? ඔය ගොඩක් ඒවා තියෙනවා. එතකොට පස ගත්තාම පසේ khනිජ ලවණ තියෙනවා, පාංශු ජලය තියෙනවා, පාංශු වාතය තියෙනවා, කාබනික ද්‍රව්‍ය ගත්තාම දිරා යන ශාක සත්ව කොටස් තියෙනවා. අන්න ඔය කියන දේවල් තියෙනවා. එතකොට මේ පසේ පස ආම්ලික වෙලා හිටවන්න බෑ දැන් හොර ගහලා වැඩි වෙලා කියලා මිනිස්සු කියන්නේ. ඒ පසේ pH අගයක් තියෙනවා නියමිත. මේ pH අගය මත පාංශු ශුද්ධජීවී වර්ධනය වෙන එක තීරණය වෙනවා. හරිද? එහෙනම් පසේ අනිවාර්යෙන් වැදගත් වෙනවා pH අගයයි ඒකේ ඉන්න පාංශු ශුද්ධජීවීන් වෙන. දැන් උදැල්ලක් අතින් අල්ලලා නැති කට්ටිය අද එළියට බහැලා චුට්ටක් උදැල්ලක් අරගෙන කොටලා වලක් හාරලා මිදුලේ ඉඩක් තියනවා නම් වලක් හාරලා බලන්න පස් මොන වගේද කියලා. දැන් කිහිපයකින් පස් අරන් බැලුවොත් ඔයාලට පෙනේ එක එක වර්ගයේ පස් තියෙන්නේ කියලා. හරිද? එතකොට දැන් පසේ පාංශු ශුද්ධජීවීන් හා pH අගය මත සාරවත්ද නැද්ද කියන එක තීරණය වෙනවා. ඊට පස්සේ මේ දැන් ඔය මංකෝ khනිජ ලවණ තියෙනවා. ඊට පස්සේ
මේ පාංශු කාබනික ද්‍රව්‍ය ඒවා පාංශු ජලය ඒ වගේ ඒවා තියෙනවනේ. දැන් ඒවා ඉවත් වෙනකොට එහෙම නැත්නම් දැන් අපි හිතන්නකෝ වැස්සක් වැහැලා හොදගෙන යනවා පස. එතකොට කියනවා ඔක්කොම හොදගෙන ගිහින් සාරවත් පසක් නැහැ කියලා. ඒ කියන්නේ පාංශු හායනයට ලක් වෙනවා. පස නිස්සරු වෙනවා. ඒ පස නිස්සරු වෙන්නේ අර කියනපු සංඝටක අයින් වෙන නිසා. හරිද? ඒ නිසා කෘෂිකාර්මික වගාමින් ගත්තහම මේවට පෝර දාලා ජලය දාලා පස සාරවත්ව පවත්වාගෙන යන එක තමයි කරන්නේ. එතකොට දැන් අද කතා කරනවානේ හොඳ විශේෂ වැදගත් අර්ථවත් සංගමනේ කොටසක් තමයි වර්තමානයේ කතා කරන පෝර. නේ? පෝර. ඔන්න ඔකනේ දැන් අද වැඩියෙන් කතා කරන පෝර. ටීවී එක ගත්තත් පෝර. පාරට බැස්සත් පෝර. පෝර නෑ වවන්න බෑ. පොළට ගියත් අයියෝ මේවට පෝර නෑ. නේ? අම්මත් කියන්නේ පෝර චුට්ටක්වත් නැතුව මුකුත් හදන්න බෑ. ඒ කියන්නේ පස නිසරු වෙලා. එතකොට මේ පෝර කාබනික සහ අකාබනික කියලා වර්ග කරන්න පුළුවන්. කාබනික පොහොරයි අකාබනික එකයි. දැන් කාබනික ද්‍රව්‍ය කියන්නේ දි รา යන ශාක සත්ව කොටස් කියලා මම කිව්වනේ. එතකොට කාබනික පොහොර කියන ඒවා දිගින් දිගටම පාවිච්චි කරා කියන පස නිසරු වෙන්නේ නැහැ. මොකද මේ ඒවා ස්වභාවිකවම පරිසරයට එකතු වෙන දේවල් හැටියට ගන්න පුළුවන් නිසා. එතකොට කාබනික පොහොර භාවිතා කරාට පස නිසරු වෙන්නේ නැහැ. අකාබනික පොහොර රසායනික පොහොරේ කියන්නේ. භාවිතා කරාම පසේ තියෙන සංයුතිය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. එතකොට මොකද වෙන්නේ? කාබනික පොහොර මත අපි අර කලින් කිව්ව සුත්‍රජීවී කියන කට්ටියට වර්ධනය වෙන්න පුළුවන්. අකාබනික පොහොරේ දුවහම නිසරු පසක් වුණාම මේ කියන සුත්‍රජීවීන්ට වර්ධනය වෙන්න බෑ. එතකොට මොකද වෙන්නේ? අර අපි කතා කරපු NPK nitrogen, phosphorus, potassium ඒවයි නයිට්‍රජන් චක්‍රය කතා කරද්දී අපි කතා කරන්නේ නයිට්‍රජන් අවශ්‍යතාවය සපුරා ගන්නේ දි รา පත් වෙන දේවල් මත ක්‍රියා කරන සුද්ධජීවී ක්‍රියාකාරීත්වයෙන් අවශ්‍ය කරන නයිට්‍රජන් ශාකයට ලබා දෙනවයි කියලා. දැන් අකාබනික පොහොර දිගින් දිගටම භාවිතා කරාම පසේ ඉන්න සුද්ධජීවී ඔක්කොම මැරෙනවා. හරිද? දැන් මෙයාලා මැරුණාම මොකද වෙන්නේ? පාංශු සුද්ධජීවී නැහැ. ඒකෝට ඔන්න ගහකින් කොළයක් වැහුණා. සතෙක් මලා. එතකොට දිරලා මේ කියන නයිට්‍රජන් හැදෙන්නේ නැහැ. එතකොට ඔන්න ඌනතාවයක් නැති වෙනවා. නේ? එතකොට පසේ සංයුතිය වෙනස් වෙනවා සම්පූර්ණයෙන්ම. හරිද? එතකොට අපිට අර කියපු විදිහට හොඳ ක්වොලිටි එකේ මේ ශාක ද්‍රව්‍ය නිෂ්පාදනය කරගන්න බැරි වෙලා යනවා. ඒක නිසා හොඳම දේ තමයි සාරවත් පසක් පවත්වාගෙන යන්න හොඳම දේ තමයි මේ කියන මොන පොහොර භාවිතා කරන එකද? චීනෙන් ගේන කාබනික පොහොර භාවිතයනේ. එහෙම දැෂාන. චීනෙන් ගේන කාබනික පොහොර භාවිතය. නේද? නැහැ කියන්නේ ඒක නෙමෙයි. චීනෙන් ගේන කාබනික පොහොර භාවිතය නෙමෙයි අපිට කාබනික පොහොර හදාගන්න පුළුවන්. දැන් එතන ප්‍රශ්නේ තියෙන්නේ කාබනික පොහොර කොච්චර ප්‍රමාණයකින් හදනවද කියන එක සහ කෘෂිකාර්මාන්තය නගා සිටවන්න මේ පොහොර රටින් ගෙනල්ලා හරියයිද කියන එකනේ. තව දෙයක් දැන් කාබනික පොහොර අපි ගේනවා කියමුකෝ. කාබනික පොහොර හැදුවා කියමුකෝ. කාබනික පොහොර වල තියෙන ඔක්කොම දි รา යන ශාක කොටස් නෙවෙයි සත්ව කොටස් නෙවෙයි නේ. එතකොට ඒ කාබනික පොහොර වලට අපි කියනවා කොම්පෝස්ට් කියලා. දැන් නැවක්ම ඇවිල්ලා තියෙනවා. නැවක් පුරවල ඇවිල්ලා.
කොම්පෝස්ට්. හරිද? මේ කොම්පෝස්ට් නැවේ කොම්පෝස්ට් ඉන්න විතරදී ඉන්නේ. කාබනික පොහොර නම් අනිවාර්යෙන්ම ශුද්ධ ජීවි ඉන්නවා. ඒ ඔයාලා මේ පාර ප්‍රශ්නේ. මේ පාරේ එළවෙලාගේ ප්‍රශ්න වෙන්නේ ඔන්න ඔක. කොම්පෝස්ට් නිෂ්පාදනය. ඇයි දැවෙන ප්‍රශ්නයක් නේ? නේද? ඒතර මේ ශුද්ධ ජීවි ගහණය වෙනමම අපි කාබනික පොහොර හරහා පසට ඇතුල් වෙනවනේ. මේ ශුද්ධ ජීවි අහිතකර ශුද්ධ ජීවි වුණොත් එළින් මොකද වෙන්නේ? වගාවත් හානි වෙනවා, පසක් නිසරු වෙනවා. අන්න ඒක නිසා තමයි අපි කොහොමද හොඳ කොම්පෝස්ට් ටිකක් හදාගන්නේ කියන එක දැනගෙන ඉන්න ඕනේ. හරිනේ. එහෙනම් දැන් අපි ගෙදර කොම්පෝස්ට් ටිකක් හදමු. මීට කලින් කොම්පෝස්ට් හදපු අය ඉන්නවද? මීට කලින් කොම්පෝස්ට් කවුරු හරි හදලා තියෙනවද ගෙදර? ෂෙනාල් හදලා තියෙනවද කොම්පෝස්ට්? ආශාන් හදලා තියෙනවා. හොඳයි. එහෙනම් අපිට බලන්න පුළුවන් දැන් කොහොමද මේ කොම්පෝස්ට් හදන ක්‍රමය කියලා. හරි ක්‍රමයට කොම්පෝස්ට් කොහොමද හදන්නේ කියලා බලන්න. හරි. ඊට කලින් ලියා ගන්න කෘෂිකර්මය පස මූලික කරගත් කර්මාන්තයකි. පසේ खनिज लवण पांचु जलय पांचु वातय कार्बनिक द्रव्य पांच शुद्ध जीवी कृषिकर्मය පස මූලික කරගත් කර්මාන්තයකි. හරිද? පසේ खनिज लवण පාංශු ජලය खनिज लवण පාංශු ජලය පාංශු වාතය कार्बनिक द्रव्य पांच शुद्ध जीवीन अंतर्गत वे. එම සංඝටක පසෙන් ඉවත් වීම හේතුවෙන් පස නිසරු වේ.
එම නිසා කාබනික හෝ අකාබනික පොහොර භාවිතයට සිදුවේ. නමුත් අකාබනික පොහොර දිගු කාලීන භාවිතය ද පස නිසරු වීමට හේතුවකි. එබැවින් කාබනික පොහොර භාවිතය යෝග්‍ය වේ. දැන් කොහොමද අපි කොම්පෝස්ට් හදන්නේ කියන එක බලමු. දැන් මැරිච්ච ශාක කොටස් සත්ව කොටස් ඒ වගේ ඒවා මොකද කරන්නේ පාවිච්චි කරනවා. ඊට අමතරව සත්ව මල පහ ඕනම සතෙක්ගේ මල පහ ගන්න පුළුවන්. හරිද? ඕනම සතෙක්ගේ මල පහ ගන්න පුළුවන්. සත්ව මල ද්‍රව්‍ය. චීනෙන් ගේන මල පහනවක් කියලා කියන්නේ කොම්පෝස්ට් කියලා නේද තියෙන්නේ. ඒ මොකද මල පහ වගේ දේවල් ටොයිලට් වලින් උතර දාන අපද්‍රව්‍ය ගලි ඒවා පාවිච්චි කරන්න පුළුවන් කොම්පෝස්ට් පොහොර හදන්න. මොකද ඒවා තියෙන්නේ මේ හොඳ කාබනික ද්‍රව්‍ය නේ. එතකොට මියගේ ශාක කොටස්, සත්ව කොටස්, මල අපද්‍රව්‍ය ඒ වගේ ඒවා මේ සුද්ධ ජීවී ක්‍රියාකාරීත්වය මගින් වියෝජනය වෙනවා. ඒ වියෝජනය වුණාම එන එකට අපි කියනවා කොම්පෝස්ට් කියලා. හරිද? ඔන්න ඔක තමයි සරල සංසිද්ධිය. ඒතර මේ ශාක හා සත්ව කොටස් මැරිලා වියෝජනය වෙලා ගඳ ගහලා ඔක්කොම ඉවර වෙලා එනවා දුඹුරු පාට මේ ද්‍රව්‍යයක්. ඔයාලා දැකලා තියෙන දුඹුරු පාට එකක් නේ එන්නේ. ඒකට අපි කියනවා හියුමස් කියලා. ඒ හියුමස් ගත්තාම හියුමස් වල खनिज लवण තියෙනවා හොඳට. ඊට පස්සේ මේ හොඳට खनिज ලවණ තියෙනවා. ඊට පස්සේ ජලය රඳව ගන්න හැකියාව තියෙනවා. ඊට පස්සේ pH අගය නොවෙනස්ව පවත්ව ගන්න පුළුවන්කම තියෙනවා පසේ තියෙන. ඊට පස්සේ පසත් එක්ක එකතු වෙලා පාංශු පැකිටි හදලා හොඳට වාතනය කරන්න පුළුවන්. පාංශු වාතනයට හේතු වෙනවා. ඊට පස්සේ खनिज ලවණ ශරණය වෙන එක වළක්වනවා. ඔන්න ඒ ක්‍රියාවලියන් ටික වෙනවා හියුමස් වලින්. හරිද? කොම්පෝස්ට් පොර ගත්තාම ඒ කොම්පෝස්ට් පොර මිශ්‍රණයක හියුමස් විතරක් නෙමෙයි හියුමස් හදන්න හේතු වෙච්ච
වියෝජක ශුද්‍ර ජීවීනොත් අඩංගු වෙනවා. හරිද? ඒ අඩංගු වෙන නිසා තවදුරටත් වගාබිම් වලට අවශ්‍ය කරන khනිජ ද්‍රව්‍ය, පෝෂක ද්‍රව්‍ය, ඒ වගේම දීර්ඝ කාලයක් තිස්සේ ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා මේ කොම්පෝස්ට් ස්පෝර භාවිතා කරන නිසා. ඒතර කොම්පෝස්ට් ස්පෝර කියන්නේ හොඳ khනිජ ලවණ සංචිතයක් හැටියට ක්‍රියා කරනවා. නේ? ඒ වගේම khනිජ ලවණ පසෙන් ඉවත් වෙන එක වළක්වනවා. දැන් හියුමස් තවදුරටත් වියෝජනය වෙනකොට ශුද්ධ ජීවීන්ගෙන් වියෝජනය වෙනකොට හියුමස් හැදෙනවා මේ මැලියම් වගේ දෙයක්. නානු අපි කිව්වේ නානු කොපුවක් තියෙනවා බැක්ටීරියා වලට කියලා. අන්නේ නානු වගේ සෙවල මැලියම් වගේව හැදෙන නිසා කැටිති නිර්මාණය වෙනවා පස්සේ. පාංශු කැටිති නිර්මාණය වෙන නිසා පාංශු ව්‍යුහය ආරක්ෂා වෙනවා. මොකද මේ ඒවට පුළුවන් පාංශු කැටිති නිර්මාණය කළා පස්සේ තනින් තන ස්තෙන් ඇති වෙනවනේ. පස හොඳට වාතනය වෙනවා එතකොට. එහෙම කරන්න පුළුවන් නිසා භෝග වගා කරන්න ඉතා හොඳ පරිසරයක් නිර්මාණය වෙන එක තමයි වෙන්නේ. මේ කාබනික පොහොර භාවිතා කරාම. ඒ වගේම දැන් අර මං කියන පසේ සිදුරු හැදෙනවා කියලා. සිදුරු හැදෙනවම වතුරේ සිදුරු අස්සට ගිහිල්ලා හොඳින් රැඳවිලා තියෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අන්න ඒ කාරණා හේතුවෙන් තමයි කියන්නේ කොම්පෝස්ට් ස්පෝර කියන එක මේ කෘෂිකර්මාන්තයේදී භාවිතා කරන්න හොඳ ඉතා හොඳ ද්‍රව්‍යයක් කියලා කොම්පෝස්ට් පොහොර කියන්නේ. අපි ඒ ටික ලියාගමු. කාබනික ද්‍රව්‍ය සුද්ධජීවී ක්‍රියාකාරීත්වය මගින් වියෝජනය වීමට සලස්වා කොම්පෝස්ට් පොහොර සාදයි. එහිදී කාබනික ද්‍රව්‍යවල පටකමය ස්වභාවය නැති වී හියුමස් සෑදේ. හියුමස් khනිජ ලවණ සංචිතයකි. කමා ජලය රඳවා ගනී. khනිජ ලවණ සංචිතයකි කමා ජලය රඳවා ගනී. කමා ස්වාරක්ෂක කෘත්‍යයක් ඉටු කරයි. pH අගය වෙනස් වෙන්නේ නැහැ කියන එක අපි කියන්නේ ස්වාරක්ෂක. ස්වාරක්ෂක ද්‍රාවණ buffer solution. ස්වාරක්ෂක කෘත්‍යයක් ඉටු කරයි. කමා පස සමග එක් වී පාංශු කැටිති සෑදීම මගින් පාංශු ආතනය සිදුවේ. පස සමග එක් වී පාංශු කැටිති සෑදීම මගින් පාංශු ආතනය සිදුවේ. khනිජ ලවණ
खनिज लवण ශරණය වීම වලකයි. खनिज ලවණ ශරණය වීම වලකයි. දැන් ඔයාලා මම කමා කියනකොට කමා කියලා කියනවද? නෑනේ. ලියන්න. කොම්පෝස්ට් පොහොරවල හියුමස් සමග සුද්ධජීවීන් අඩංගු වන නිසා දීර්ඝකාලීනව පසේ සාරවත්භාවය පවතී. දීර්ඝකාලීනව පසේ සාරවත්භාවය පවතී. මොකද ඩිල්ෂාන්? චීනෙන් ආව කොම්පෝස්ට් නම මතක් වෙලා හිනහනවද? නැත්නම් යෝගට් එකක් අරගෙන දුන්නාද අම්මා කන්න කියලා? හරිද ලියලා ඉවරද? දිල්ෂාන් ඉවරද? කොමිලම පැනගත්තද ඒ පාර? ඉවරයිනේ. හරි. දැන් ඊගාවට අපි කරන්න යන්නේ කොම්පෝස්ට් පොහොර හදන්නයි යන්නේ. දැන් අද ඉඳන් කට්ටිය කොම්පෝස්ට් හදන්න. කොම්පෝස්ට් පොහොර කියලා තියෙනවානේ. අපි දැන් ලියාගත්තානේ. ඒකේ අපි කතා කරා දැන් කොම්පෝස්ට් පොහොර හදන ක්‍රම තියෙනවා. ඉස්සෙල්ලා මේකෙදි කරන්නේ මේ ස්වායු තත්ත්වයක් ඇති කරන්න ඕනි. ස්වායු බැක්ටීරියා වලට ක්‍රියාකාරී වෙන්න නේ. එතකොට වායු ගැන්වීම කියන අවලිය කරන්නේ ඒකට තමයි. ඊට පස්සේ අපි කතා කරනවා මේ කොම්පෝස්ට් පොහොර නිපදවීමේදී පළවෙනි එක තමයි වායු ගැන්වීම කියන එක හොඳින් සිද්ධ වෙන්න ඕනේ. හරිද? ඊට පස්සේ අපි කතා කරනවා ගෘහාශ්‍රිතව කොම්පෝස්ට් නිපදවන්න. ඔයගොල්ලන්ට වැදගත් වෙන එකනේ. මේ ගෘහාශ්‍රිතව කොම්පෝස්ට් නිපදවන එකනේ. ඒක ගෘහාශ්‍රිතව කොම්පෝස්ට් නිපදවන ක්‍රම තියෙනවා ජීරක බඳුන් ක්‍රමය. ඊටසේ ගොඩ ක්‍රමයේ හේවත් දැන් අපන් ද්‍රව්‍ය කාබනික ද්‍රව්‍ය එකතු කරගන්නේම ගොඩක් ගහලා තියලා ජීර්ණය වෙන සලස්වන ක්‍රමය තියෙනවා. එහෙම නැත්නම් වලක් හාරලා වලට දාලා ජීර්ණය වෙන මේ ජීර්ණය වෙන සලස්වන්න පුළුවන්. එහෙම නැත්නම් ජීව කොටු ක්‍රමය. කොටුවක් හදලා. ඊට පස්සේ එහෙම නැත්නම් තව ක්‍රමයක් වෙනවා භ්‍රමණ බඳුන් ක්‍රමය කියලා. හරිද? ඔන්න ඔය ක්‍රම ටික තමයි අපි දැන් ඊගාවට කතා කරන්න යන්නේ. දැන් ජීරක බඳුන් කියන එක නම් මට මතකයි ඉස්සර මේ ඔය නාගරික පරිසර පද්ධතිවල ගෙදරින් ඉවතට දාන ඉඳුල් වර්ග රැස් කරලා දාන්න අර බැරල් එකක් කොළපාට බැරල් එකක් ඔයාලට එහෙම අදහසක් තියනවාද? කොම්පෝස්ට් බඳුනක් හඳුන්වලා දීලා තියුණා ගෙවල් වලට. නේ? ජීරක බඳුන් ක්‍රමයේ පොඩි ඉඩක ඉන්න කෙනෙක්ට ලේසියෙන්ම කරගන්න පුළුවන් එකක්. ඔයාලට කුස්සියේ ඉතුරු වෙන කුණු කසල ටික ඔක්කොම දාලා හදා ගන්න පුළුවන් කොම්පෝස්ට් ලේසියෙන්. ගොඩ ක්‍රමය කියන එක ගත්තාම දැන් ගොඩ ක්‍රමය කියන එක වැඩිය හොඳ දැන් මේ වගා කරන කට්ටියට. වගා බීමක් ලොකු ඉඩක් තියෙන කෙනෙක්ට එහෙම නැත්නම් මම හරියන්නේ නැහැ මේ වැඩේ කර කර ඉඳලා දැන් මේ රට යන විදිහට මම කොම්පෝස්ට් ටිකක් හදලා විකුණ ගත්තොත්
මේ හොඳයි කියලා හිතන අයට ගොඩ ක්‍රමය කියන එක හොඳයි. ගොඩ ක්‍රමය, වල ක්‍රමය කියන එක. එහෙම නැත්නම් අපි වවමු අපිම කමු කියලා හිතන අයට හොඳයි මේ ජීව කොටු ක්‍රමය කියන එක. පොඩි ප්‍රමාණයක කොටුවක් හදලා ඒක ඇතුලේ දාලා කරන්න පුළුවන්. ඊට පස්සේ භ්‍රමණ බඳුන් ක්‍රමය කියන එක ඔය පොඩි මැෂින් එකක් වගේ එකක් හදාගෙන කරන්නේ. ඒ ක්‍රමයක් හොඳයි මේ කර්මාන්තයක් හැටියට කොම්පෝස්ට් පොර නිෂ්පාදනය කරන්න බලාපොරොත්තු වෙන අයට. දැන් මේ ඕනනම් අද ඉඳන් හැමෝටම පුළුවන් ගෙදර කොම්පෝස්ට් ටිකක් හදාගෙන ජීරක බඳුන් ක්‍රමයට කොම්පෝස්ට් ටිකක් හදාගෙන ගෙදර එළවලු ටික හොඳට සාරවත්ව හිටව ගන්න. නැත්නම් මේ වැඩේ හරියන්නේ නැහැ. මම දැන් මේ පාඩමෙන් පස්සේ මේක ඉගෙන ගන්න එක නවත්තලා දාලා කොම්පෝස්ට් මෝලක් හදා ගන්නවා කියලා හිතන කට්ටියට පුළුවන් අර මම කලින් කිව්ව මේ භ්‍රමණ බඳුන් ක්‍රමය හරි එහෙම නැත්නම් අනිත් ක්‍රම වලින් එකක් පාවිච්චි කරන්න. එහෙම නැත්නම් ගෙදර ලොකු ඉඩක් තියෙනවා. මම අද ඉඳන් හදන ලොකු කොම්පෝස්ට් වලක්. හදලා අහල පහල ගෙවල් වලට කොම්පෝස්ට් නොමිලේ බෙදා හරිනවා කියලා. නොමිලේ බෙදා හරින්න හිතන කට්ටියට හොඳයි. අර විදිහට කොම්පෝස්ට් එකක් හදාගන්න. දැන් ඔය කොයි විදිහට හදන්න හරි අපි දැනගෙන ඉන්න ඕනේ කොහොමද මේ එක එක විදි වලට කොම්පෝස්ට් හදන්නේ කියලා. නේද ඩිල්ෂාන්? දැන් ඩිල්ෂාන් නම් අදින් පස්සේ පන්ති එන්නේ නැහැ. ලැබෙන සතියේ ඉඳන් හදනවා කොම්පෝස්ට්. නේද? පන්තිය වෙලාවට දැන් පන්ති පැය දෙකක් තියෙනවානේ. ඒ පැය දෙකේදී කොම්පෝස්ට් හදනවා. ඒක හන්ද මම අද කොම්පෝස්ට් වල හදන එකෙන් භාගයයි කියලා දුන්නේ. නැත්නම් ඔයගොල්ලෝ ලැබෙන සති පන්ති එන්නේ නැද්ද? දැන්ටමත් දීපු කට්ටිය ඉන්නා නේද? දැන් කට්ටියක් දැන්ටම ගිහිල්ලා. හේතුව මොකද? මේ රැයට කන්නේ චීස් හදන්න. මේකේ හිටියයි කියලා හරියන්නේ නැහැ. මම රැයට කන්නේ චීස් ටිකක්වත් හදා ගන්නවා කියලා. දෙන්නේ පැනලා ගිහින්. රන්දිකා නම් ඉන්නවා. හිරුනි ගිහින් ඉන්නවා නෑ. හිරුනිත් ඉන්නවා. මම හිතුවා කට්ටිය උයන්න ගිහින් කියලා. යමාල් ඉන්නා. කවුද පැනලා ගියේ කියන එක මට හොයාගන්න බෑ. බලමු පස්සේ බලන්න. හරි. දැන් එහෙනම් අපි කොම්පෝස්ට් හදන්නයි යන්නේ. ලියා ගන්න වායු ගැන්වීම යටතේ දැන් අපි වායු ගැන්වීම වැඩි හරියක් කරන්න ඕනේ මොනවාටද? දැන් ගෙදර ඉඳුල්වත් කුණු ඩස්බින් එක එකතු කරනනේ කෑම කාලේ ඉතුරු වෙන නේ. අන්න ඒ වගේ ඒවයි ඝනත්වය වැඩි. තෙතමනය වැඩි නේ. දැන් කෑම කාලා මේ කාලේ නම් ගොඩක් අය කරන්නේ නැති වෙලා කෑම කාලා ගොඩක් ඉතුරු කරන්නේ නැහැනේ. අතුල් පවනට බෙදාගෙන කන එකනේ කරන්නේ. නේද? එතකොට මේ තෙතමනය අධික ගෘහාශ්‍රිත අපද්‍රව්‍ය. තෙතමනය අධික ගෘහාශ්‍රිත අපද්‍රව්‍ය වලට අපි මිදුලේ වත්තේ වැටෙන ඔය ගස් වලින් වැටෙන අඹ කොළ ටිකක්, රඹුටන් කොළ ටිකක්, ඊට පස්සේ එක එක ගස් තියෙනවානේ. ඒ ගස් වලින් වැටෙන වියලි කොළ. හරිද? එහෙම නැත්නම් පිදුරු. ඒව මිශ්‍ර කරලා වාත අවකාශය වැඩි කරගන්න පුළුවන්. මොකද තෙතමනය වැඩි වුණාම ඒව එකකට ඇලිලා තියෙනවා. මේකට පිදුරු හරි මොනවා හරි දැම්මහම ඒව වියලිනේ. එතකොට මේකේ තව වායු අවකාශ ඇති වෙනවා. ඔන්න ඔක තමයි මුලින්ම මේ කරන්න ඕනේ. එතකොට කොම්පෝස්ට් නිෂ්පාදනය කාර්යක්ෂම වෙන්න නම් වායු ගැන්වීම අනිවාර්යයි. හරිද? ලියා ගන්න. ඝනත්වය වැඩි. ඝනත්වය වැඩි. තෙතමනය අධික. ගෘහාශ්‍රිත අපද්‍රව්‍ය. ඝනත්වය වැඩි තෙතමනය අධික ගෘහාශ්‍රිත අපද්‍රව්‍ය පිදුරු හෝ වියලි කොළ සමග මිශ්‍ර කිරීමෙන්
පිදුරු හෝ වියලි කොළ සමග මිශ්‍ර කිරීමෙන් වායු අවකාශ සහිත මිශ්‍රණයක් සාදාගත හැක. ඒ වායු වෙන්වීමේ යටතේම ලියා ගන්න මේක එකක්. කොම්පෝස්ට් කාර්යක්ෂමව නිපදවීම සඳහා එක තෙතමනය තියෙන්න ඕන 140යි 65යි අතර. හරිද? තෙතමනය තියෙන්න ඕන 140යි 65යි අතර. උෂ්ණත්වය තියෙන්න ඕනේ 100 සෙල්සියස් අංශක 43යි 65යි අතර උෂ්ණත්වයක් තියෙන්න ඕනේ සෙල්සියස් අංශක. ඊට පස්සේ කාබන් නයිට්‍රජන් අනුපාතය. කාබන් නයිට්‍රජන් දැන් කාබන් කොහෙන්ද එන්නේ කියන එක දන්නවනේ. කොහොමද කියලා මේ අපි ඒක කතා කරමු. කොහොමද මේක කරන්නේ කියන එක. 30ට එක අනුපාතයෙන් තියෙනවා. ඒ කියන්නේ කාබන් කොටස් 30කට නයිට්‍රජන් කොටස් එකක් තියෙන්න ඕන. හරිද? ඊට පස්සේ ඔක්සිජන් මොකටද මේ ස්වායු බැක්ටීරියා වලට ක්‍රියා කරන්න ඔක්සිජන් ඕන වෙන්නේ 5ක් විතර තියෙන්න ඕන. කියන්නේ වායු අවකාශය තියෙන්න ඕන. ඔය ටික ලියා ගන්න. ලියාගෙන ඉවරලා කියන්න. හරිද? ලියලා ඉවරද? දිල්ෂාන් ආයි දිව්වද? නැත්නම් ලිව්වද? නැත්නම් කුස්සියට දුවලා ගිහින් ඉඳුල් ටික එකතු කරනවද? කොම්පෝස්ට් හදන්න මේක ඉවර වෙලා. ඉන්නවනේ. හරි. ලියලා ඉවරයිනේ. අශාන් ලියලා ඉවරද? හරි. ඊගාවට ලියා ගන්න අර ගෘහාශ්‍රිතව කොම්පෝස්ට් නිපදවීම කියන එකට මේ සඳහා ප්‍රධාන ක්‍රම 5ක් භාවිතා වේ. 1 ජීරක බඳුන් ක්‍රමය.
දෙක ගොඩ ක්‍රමය හෙවත් අපද්‍රව්‍ය ගොඩ ක්‍රමය හෙවත් අපද්‍රව්‍ය ගොඩගසා ජීර්ණය වීමට සැලැස්වීම. ගොඩගසා ජීර්ණය වීමට සැලැස්වීම. 3 බල ක්‍රමය හෙවත් අපද්‍රව්‍ය වල දමා ජීර්ණයට සැලැස්වීම. 4 ජීව කොටු ක්‍රමය. 5 භ්‍රමණ බඳුන් ක්‍රමය. හරි දැන් අපිට තියෙන්නේ ඔය එක එක ක්‍රමයක් මේ යටතේ කොහොමද කරන්න කියන එක ගැන කතා කරන්න. දැන් මේ ජීරක බඳුන් ක්‍රමය කියන එක මම කිව්වේ ඕනම තැනක ලේසියෙන් කරන්න පුළුවන් වැඩක් කියලා. ජීරක බඳුන් ක්‍රමය. එන්ටදී අපි මොනවාගේ බැරල් එකක් තමයි පාවිච්චි කරන්නේ. ජීරක බඳුන ඕවා විවිධ ආකාරයෙන් හදලා තියෙනවා. හරිද? එතකොට ඒකට මේ අපිට ලීටර් 200ක් 300ක් හරි ඊට වැඩි ප්‍රමාණයක් හරි දාන්න පුළුවන්. කොන්ක්‍රීට් හරි ලෝහ හරි ප්ලාස්ටික් හරි බාස්කට් එකක් පාවිච්චි කරන්න පුළුවන්. හරිද? එතකොට දැන් මේක මෙහෙම බැරල් එකක් පාවිච්චි කරනකොට ඔයාලට හිතනවා නේද දැන් මේක උඩින් ඇහුවාම ඔක්සිජන් නැහැනේ කොහොර 100% ඔක්සිජන් ටික කියලා. අන්න ඒක වළක්ව ගන්න තමයි මේකේ අපි චූටි සිදුරු කොම්පෝස්ට් වැටෙන්න බැරි වෙන්න සිදුරු ගොඩාරියක් හදනවා. ඒක සිදුරු ගොඩක් තියෙන කොන්ක්‍රීට් බැරල් එකක් හරි මොකක් හරි බැරල් එකක් තමයි මේ ජීරක බඳුන කියන්නේ. හරිද? එහෙනම් ලියාගන්න ජීරක බඳුන් ක්‍රමය යටතේ ලීටර් 200ක් 300ක් පමණ ධාරිතාවයකින් යුක්ත ලීටර් 200ක් 300ක් පමණ ධාරිතාවයකින් යුක්ත කොන්ක්‍රීට් ලෝහ හෝ ප්ලාස්ටික් බඳුන් භාවිතා කරයි. කොන්ක්‍රීට් ලෝහ හෝ ප්ලාස්ටික් බඳුන් භාවිතා කරයි. හරිද? ලියාගත්තනේ? මෙම බඳුනේ ජීවාණුහරණය වාතනය වීම සඳහා මෙම බඳුනේ වාතනය වීම සඳහා 1 සෙන්ටිමීටර් පමණ විස්කම්භයෙන් යුතු 1 සෙන්ටිමීටර් පමණ විස්කම්භයෙන් යුතු සිදුරු සාදා ඇත. එමෙන්ම බඳුනේ අඩිය මේ අඩිය ඔය කියන සිදුරු හදන්න ඕනේ. අඩිය සිදුරු හදන්නේ මොකටද? අඩිය සිදුරු හදන්නේ වැඩිපුර තියෙන තෙතමනේ ඉවත් වෙන්න. හරිනේ?
එමෙන්ම බඳුනේ පතුලෙහි නැත්නම් අඩියෙහි ද තෙතමනේ ඉවත් වීම සඳහා සිදුරු සාදා ඇත. එතකොට මේ බඳුනට වෙන මැස්සොලු මේ බාලල්ලෝ ඊට පස්සේ පල්ලෝ බාලල්ලෝ මීයෝ කපුටෝ ඔක්කොම ගිහිල්ලා මේක හාරන් කණ එක නවත්තන්න තමයි මේ තියෙන්නේ. හොඳේ. ඒ වගේ වහන්න එපා හොඳේ. හරිද? දැන් මේ ජීරක බඳුනට දාන මිශ්‍රණය මිශ්‍ර කරන්න පහසු වෙන ආකාරයට තමයි මේ බඳුනේ උස සහ පියන නිර්මාණය කරලා තියෙන්නේ. හරිද? එතකොට මේක තියන්න ඕනි ගෙදරින් එළියේ. ගේ ඇතුලේ තියන්න බෑ. මේකේ අට අඩියේ හිල් තියෙනවා. හිල් තියෙන නිසා ගේ ඇතුලේ තිබ්බොත් මොකද වෙන්නේ? මේ ටිකේ ඇතුලේ තියෙනව කුණු වෙනකොට යටින් ඔක්කොම වැක්කිරිලා ගේ ඉවරයි. ගඳ ගහන්න අරගෙන ගේ ඉවරයි. අම්මා ගෙදරින් පන්නලක් දාන. කොම්පෝස්ට් හදනවයි කියලා ගේ ගඳ ගැස්සුවයි කියලා. නේ? ඒක නිසා මේක කොහොමද මේ තියන්න ඕන කියන එක වැදගත්. ඒතර අපිට පුළුවන් මේකේ මේ පහලෙන් පොඩි කොටුවක් හදලා දොරක් හයි කරගන්න. අපිට ඇතුළට යන්න නෙමෙයි පොඩි දොරක් හයි කරගන්නේ. හැදෙන කොම්පෝස්ට් ටික ගන්න. නේ? ඔයාලට එක එක විදිහට නව නිර්මාණ කරන්න පුළුවන්. මේ බඳුනේ අඩියේ පියන ඇදලා කොම්පෝස්ට් ගන්න පුළුවන් වෙන උඩකින් තියෙන. එහෙම නැත්නම් පියන යටින් හදනවා කියලා. එහෙම නැත්නම් පැත්තෙන් ගන්න විදිහක් හදනවා. හරිද? ඉස්සලාම කරන්න ඕනි එක ලියා ගන්න. බඳුන නිවසේ සිට මීටර් 5-10ක් දුරින් ජලය නොරැඳෙන ස්ථාවර බිමක ස්ථානගත කිරීම. මුලින්ම කරන්නේ ඔන්න ඕක. ඊගාවට බඳුන පුරවන එක. දැන් කරන්න. බඳුන පිරවීමේදී ගෘහාශ්‍රිත අපද්‍රව්‍ය සමග වියලි කොළරොඩු මාරුවෙන් මාරුවට පිරවිය යුතුය. ගෘහාශ්‍රිත අපද්‍රව්‍ය සමග වියලි කොළරොඩු මාරුවෙන් මාරුවට පිරවිය යුතුය. ගෘහාශ්‍රිත අපද්‍රව්‍ය බාස්කට් එකකින් දානවා. කොළරොඩු බාස්කට් එකක් දානවා. ආයෙ ඉඳුල් වතුර ටිකේ පහුවෙන් දුන්නේ ටිකකින් දානවා. මිදුලට ගාලා එන කොළ ටික දානවා. ඔන්න ඔහොම තමයි බඳුන පුරවන්නේ. ඒ වගේම මේක ඇරලා බලලා අවශ්‍ය පරිදි ජලය ඉසින්න ඕනේ. ඊගාවට ලියා ගන්න. අවශ්‍ය පරිදි ජලය ඉසීම. ඊට පස්සේ හැම සතියකටම සැරයක් ගිහිල්ලා මේක කෝට්ටක් දාලා මිශ්‍ර කරනවා. කලවම් කරනවා. ඒකි වැඩේ. කලවම් කළා වතුර ටිකක් ඉහළ එනවා. සතියකට වරක් ජීරක ද්‍රව්‍ය මිශ්‍ර කිරීම. දැන් ඔයාලා කල්පනා කරනවා ඇති දැන් මේ බැරල් එක පිරීලත් නැහැ. හරිද? දැන් පිරීලත් නැහැ තාම. ඉතින් මේක පුරවනවා ටික. මේව පුරවනවා. පුරවලා තමයි මේ මිශ්‍ර කරන එක පුරවන ගමන් මිශ්‍ර කරනවා. හොඳට මිශ්‍ර කරනවා. ඊට පස්සේ දැන් මේ බඳුන පිරීලානේ. පිරුණයින් පස්සේ මාස 2-3ක් ජීර්ණය වෙන්න සලස්වනවා. මාස 2ක් හරි 2-3ක් තියනවා. හොඳට වහලා තියනවා. ලියන්න. මාස 2-3ක් දක්වා ජීර්ණය වීමට සැලැස්වීම. මාස 2-3ක් ගියාට පස්සේ මේක අඩියෙන් ඇරලා
එතනින් ඇරලා කොම්පෝස්ට් ගන්න පුළුවන් ඔයාලට ඕන ප්‍රමාණය. ඕන ප්‍රමාණය ගත්තා. එතකොට පහළට යනවනේ. ඒ පහළට යන අතරේ අපිට ආයෙ උඩින් දාන්න පුළුවන්. ඒක ආයෙ මේකත් එක්ක මික්ස් කරන්න ඕනේ නැහැ. මේ ටික ඉවර වෙනකන් අරගන්න පුළුවන්. පහළට යනකොට පහලින් ගන්නකොට උඩින් ගඩක් මික්ස් කර ගන්න පුළුවන්. මොකද ටිකක් හැදුනයින් පස්සේ හැදෙන එක වේගවත් වෙනවා. හරිද? එතකොට දැන් ඔන්න ජීරක බඳුන් ක්‍රමය හරි. එතකොට ජීරක මිශ්‍රණයට මොනවද අපි දාන්නේ නැත්තේ? ඔය ප්ලාස්ටික්, වීදුරු, ඊට පස්සේ පොල් කටු ටිකයි, පොල් එළි ටිකයි ඒ වගේව දාන්නේ. මස් මාංශ වගේවත් දාන්නේ නැහැ. හේතුව තමයි මේ ගඳ වැඩි වෙනවා. පූති භවණයනේ වෙන්නේ නරක් වෙන එකනේ. ඊට පස්සේ මේ টয়ලට් යන්නේ නැහැ. පෑන් එකකට ගිහිල්ලා টয়ලට් යන ටිකක් ගෙනihin ඒකට දාන්න බෑ හොඳේ. හේතුව තමයි මොනවා හරි දැන් ඕගොල්ලන්ට තිබ්බොත් ලෙඩක්. ඒ ආශ්‍රිතව ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව හැදෙන පණුවෙක් හරි මොකෙක් හරි එකෙක් හිටියොත් ඊගාව දවසේ කොම්පෝස්ට් අරගන්න කෙනාට ඔන්න හැදෙනවා පණුව අමාරුව. ඒව ලක ගන්න තමයි අපි අර වගේව දාන්නේ. ලියා ගන්න. ජීරක මිශ්‍රණයට ප්ලාස්ටික්, වීදුරු, ටින්, පොල් කටු, අසූචි, බල්ලා කක්ක දානවා. බල්ලගේ කක්ක ටිකක් ගෙනihin මේකට දානවා. නෑ එහෙම කරන්නේ නෑ හොඳේ. වැනි අපද්‍රව්‍ය නොදැමිය යුතුය. සාමාන්‍යයෙන් නම් මේ ජීර්ණය කරලා ඉවර වෙලා හැදෙනානේ කොම්පෝස්ට් මාස 2-3කට පස්සේ මේ ටික ඔක්කොම අයින් කරගන්නවානේ. ඒ අයින් කරගන්න කොම්පෝස්ට් ටික ගොඩක් ගහලා තියන්න පුළුවන් සතියක් දෙකක්. හරිද? ඒ ගොඩක් ගහලා තියලා භාවිතා කරන්න පුළුවන් කොම්පෝස්ට් ටික. හොඳට තව ටිකක් වාතනය වෙනවනේ එතකොට. එතකොට ඒක තව ටිකක් වාතනය වෙනවා. ඊට අමතරව අපි මේ හියුමස් එක කියවනේ හියුමස් එක තවදුරටත් ජීර්ණ වෙනවායි කියලා. ඒකට කාලයක් ලැබෙනවා. තව මාස 2-3කට පස්සේ අරගෙන මේ ටික ඔක්කොම අරගෙන ගොඩ ගහලා තියන්න. ලියන්න. ජීර්ණයෙන් පසු ඉවත් කරගන්නා කොම්පෝස්ට් සති 1-2 ගොඩගසා තැබීමෙන් අනතුරුව පොහොර වශයෙන් භාවිතා කළ හැක. ඒ අපි කතා කරේ බඳුන් ක්‍රමය. ජීරක බඳුන් ක්‍රමය. හරිනේ. අදට එහෙනම් අපි උතනින් නවත්තමු. මොනවද ප්‍රශ්න තියෙනවද ඔයාලට? ලබන සතිය අපි ඉතුරු ටිකක් කරලා වෛද්‍ය විද්‍යාවේදී සුපජීවීන්ගේ භාවිතය කතා කරලා ඉවර කරමු. අපජලයේ ක්‍රියා කිරීමත් පුළුවන් අපි ඉවර කරමු. තව චුට්ටයි තියෙන ඉවර කරන්න. ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න නැහැනේ. දිල්ෂාන්ට දැන් ප්‍රශ්නයක් නැහැ නේද? දිල්ෂාන් දිනෙත් කොහොමද තේරුණාද? හරි. ෂෙනාල් ප්‍රශ්නයක් නැහැනේ. නෑ. හිරුණි හරිනේ. සන්දිකා හරි නේද පුතා? යොමාල් හරි. එහෙනම් කොම්පෝස්ට් දැන් අදම පටන් ගන්න. අර ලීටර් 200-300 බැරල් එකක් ඕනේ නැහැ. චුට්ටක් ඔය මල් ටිකක් හිටව ගන්න හදන්න පුළුවන්ද කියලා බලන්න. චුට්ට හදලා බලන්න. පොඩි බාස්කට් එකක් අරගෙන අඩියේ හිල් ටිකක් හදලා පියනක් අරගෙන ඒකට ගෙදර ඔය මේවා ටිකක් දාලා ජීරක බඳුන් ක්‍රමයේ යටතේ කොම්පෝස්ට් ටිකක් හදලා බලන්න. එහෙම කැමති නැති කට්ටිය ලබන සතියේ වෙනකල් ඉන්න. ඊට පස්සේ අපි මහා පරිමාණයෙන් බිස්නස් එකට කොම්පෝස්ට් හදන හැටි කියලා දෙනවා. හරිනේ එහෙනම් අදට එච්චරයි.
ප්‍රශ්නත් නැහැනේ. එහෙනම් මම නතර වෙන්නම්. ආයිබෝවන්. iPhone